අපි පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගමු. පරිභෝජනශීතය C සමානයි 0.75යි වෛරීන T ධන 100ක්ද T සමානයි 50ක්ද වේ නම් ඉතුරුම ශීතය වන්නේ. අපි සාර්වත්‍රික සමතුලිතය කියන පාඩමේ පළවෙනි පරිච්ඡේදයේදී කතා කරනවා කොහොමද පරිභෝජනශීතයක් ඉතුරුම ශීතයක් බවට පරිවර්තනය කරන්න කියලා. අපි සරල උදාහරණයකින් ඒක තවදුරටත් මතක් කරගමු. අපි හිතමු එක්තරා පරිභෝජනශීතයක් තියෙනවා C සමානයි 100 ධන 0.8යි YD කියලා. ඔගොල්ලෝ දන්නවා මේ පරිභෝජනශීතයේ 100 කියන ඉලක්කමෙන් පෙන්눔 කරන්නේ ස්වායත්ත පරිභෝජන වියදම. එහෙම නැත්නම් ඒවල වටිනාකම. ඒ වගේම ඔගොල්ලෝ දන්නවා මේ පරිභෝජනශීතයේ 0.8 කියන අගයෙන් පෙන්눔 කරන්නේ පරිභෝජනශීතයේ බෑවුම හෙවත් ආන්තික පරිභෝජන නැමියාව. MPC වල වටිනාකම. ඒ අනුව මේක අපි ඉතුරුම ශීතය බවට පරිවර්තනය කරන්න ගියොත් අපිට පුළුවන්කම තියෙනවා S සමානයි ඊළඟට අපි ඇතුළත් කරන්න ඕනි ස්වායත්ත ඉතුරුම් වල වටිනාකම. ඔයගොල්ලෝ දන්නවා ස්වායත්ත පරිභෝජන වියදමේ ඍණාගය තමයි අපි ස්වායත්ත ඉතුරුම් විදිහට ගන්නෙ. ඒ අනුව මෙතන ස්වායත්ත ඉතුරුම් වල වටිනාකම ඍණ 100ක් වෙනවා. ඒ වගේම ඊළඟට අපි ඇතුළත් කරන්න ඕනි ඉතුරුම ශීතයේ ආන්තික ඉතුරුම් නැමියාව. අපි හැමෝම දන්න කාරණාවක් තමයි ආන්තික පරිභෝජන නැමියාවෙත් ආන්තික ඉතුරුම් නැමියාවෙත් එකතුව එකට සමාන වෙනවා. එතකොට පරිභෝජනශීතය අපිට දීලා තියෙන විදිහට ආන්තික පරිභෝජන නැමියාව 0.8යි නම් අවශ්‍යයෙන්ම ආන්තික ඉතුරුම් නැමියාව 0.2ක් විය යුතුයි. ඒ අනුව අපිට මෙන්න මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන් ආන්තික ඉතුරුම් නැමියාව 0.2යි කියලා. ඒ අනුව අපිට සමීකරණය ගොඩනගා ගන්න පුළුවන් S සමානයි ඍණ 100 ධන 0.2යි YD කියලා. ඒ අනුව ඔයගලන්ට ප්‍රශ්න දීලා තියෙන සමීකරණය තමයි C සමානයි 0.75යි y ඍණ T ධන 100. මේක අපි සාමාන්‍යයෙන් දකින පරිභෝජනශීතයකට වඩා තරමක් වෙනස් වුණත් පරිභෝජනශීතයේ තියෙන ප්‍රධාන අංග ලක්ෂණ දෙක මේක දැක ගන්න පුළුවන්. ඒ අනුව 0.75 විදිහට අපි දකින්නේ මේ පරිභෝජනශීතයේ ආන්තික පරිභෝජන නැමියාව නැත්නම් MPC වල වටිනාකම. ඒ වගේම මේ අවසානයේ ඔබ දකින ධන 100 කින් ඉලක්කමෙන් පෙන්눔 කරන්නේ ස්වායත්ත පරිභෝජන වියදම හෙවත් ඒවල වටිනාකම. ඒ අනුව අපිට මේ සමීකරණය ඉතුරුම ශීතය බවට පරිවර්තනය කරන්න පුළුවන් S සමානයි ආන්තික පරිභෝජන නැමියාව 0.75යි නම් ආන්තික ඉතුරුම් නැමියාව 0.25යි. y ඍණ T ඊළඟට ස්වායත්ත ඉතුරුම් අපිට ඇතුළත් කරන්න පුළුවන් පරිභෝජනශීතයේ ස්වායත්ත පරිභෝජන වියදම ධන 100ක් නම් අපිට මෙතෙන්ට ස්වායත්ත ඉතුරුම් ඇතුළත් කරන්න පුළුවන් ඍණ 100යි කියලා. ඒ අනුව අපිට පිළිතුර ගන්න පුළුවන් ඉතුරුම ශීතය විදිහට S සමානයි 0.25යි y ඍණ T ඍණ 100. ඒ අනුව පිළිතුර අංක 3 නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය වාර්ෂිකව රුපියල් 60000ක වැය කළ හැකි ආදායමක් උපයන කුටුම්බයක පරිභෝජන වියදම රුපියල් 45000ක් වේ මින් අදහස් වන්නේ. මේ ප්‍රශ්නේදී අපි මුලින්ම තීරණය කරන්න ඕනි දීලා තියෙන දත්ත නිවැරදිව තේරුම් අරගෙන අපිට ගණනය කරන්න පුළුවන්කම තියෙන්නේ ආන්තික පරිභෝජන නැමියාවද එහෙම නැත්නම් සාමාන්‍ය පරිභෝජන නැමියාවද කියලා. අපි ආන්තික පරිභෝජන නැමියාව කියලා හඳුන්වන්නේ වැය කළ හැකි ආදායමේ හටගන්නා වෙනස් වීමක් නිසා පරිභෝජන වියදමේ හටගන්නා වෙනස අනුපාතයක් හෝ ප්‍රතිශතයක් ලෙස දැක්වීම. එනුව ආන්තික පරිභෝජන නැමියාව මුළුමනින්ම වැය කළ හැකි ආදායමේ හටගන්නා වෙනස් වීම සහ පරිභෝජන වියදමේ හටගන්නා වෙනස් වීම මත රඳා පවතිනවා. නමුත් අපි සාමාන්‍ය පරිභෝජන නැමියාව කියලා හඳුන්වන්නේ වැය කළ හැකි ආදායමේ හටගන්නා වෙනස් වීමක් නිසා පරිභෝජන වියදමේ හටගන්නා වෙනස් වීම අනුපාතයක් ලෙස දැක්වීම නෙමෙයි. අපි සාමාන්‍ය පරිභෝජන නැමියාව කියලා හඳුන්වන්නේ දැනට පවතින මුළු වැය කළ හැකි ආදායමින් පරිභෝජනයේ සඳහා වැය කරන මුළු මුදල් ප්‍රමාණය අනුපාතයක් ලෙස දැක්වීම. ඒ අනුව දැනට අපි සිදු කරන මුළු පරිභෝජන වියදම දැනට පවතින මුළු වැය කළ හැකි ආදායමේ අනුපාතයක් ලෙස ඉදිරිපත් කරාම අපිට ඒක ගන්න පුළුවන් සාමාන්‍ය පරිභෝජන නැමියාව කියලා. ඔයගලන්ට මේ ප්‍රශ්නේ කොතනකවත් දීලා නැහැ වැය කළ හැකි ආදායම යම්කිසි ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියලා සහ ඒක හේතු කොටගෙන පරිභෝජන වියදම යම්කිසි ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියලා. නමුත් ඔයගලන්ට දීලා තියෙනවා මේ මොහොතේදී ආර්ථිකය තුළ
60000ක වැය කළ හැකි ආදායමක් කුටුම්බංශයට ලැබෙනවා සහ ඔවුන් ඒ 60000ක මුළු වැය කළ හැකි ආදායමින් 45000ක මුදල් ප්‍රමාණයක් පරිභෝජනය සඳහා වැය කරනවා කියලා. එනම් අපිට ගණනය කරන්න පුළුවන්කම තියෙන්නේ ආන්තික පරිභෝජන නැමියාව නෙමෙයි සාමාන්‍ය පරිභෝජන නැමියාව. ඒකට හේතුව තමයි වැය කළ හැකි ආදායමේ වෙනස් වීමක් ගැනවත් පරිභෝජන වියදමේ වෙනස් වීමක් ගැනවත් මේ ප්‍රශ්නේදී කතා කරන්නේ නැති නිසා. ඒ අනුව දැනට පවතින පරිභෝජන වියදම රුපියල් 45000යි. ඒ වගේම වැය කළ හැකි ආදායම රුපියල් 60000යි. 45000 60000න් බෙදුවට පස්සේ අපිට අවසාන වශයෙන් පිළිතුර ලැබෙනවා 0.75යි කියලා. විශේෂයෙන් මතක තියාගන්න මේ ලැබුණු පිළිතුර සාමාන්‍ය පරිභෝජන නැමියාව. ඒ අනුව අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් පිළිතුර අංක 4 සාමාන්‍ය පරිභෝජන නැමියාව 0.75ක් බවය. ඊළඟ ප්‍රශ්නය අංශක 45 රේඛාවට පහළින් පරිභෝජනශිතය ගමන් කරන විට එයට අදාළ ආදායම් පරාසය තුලදී කුටුම්බ තම වැඩිවන ආදායම සම්පූර්ණයෙන්ම පරිභෝජනයට වැය කරති. තමන්ගේ වැය කළ හැකි ආදායම ඉක්මවා පරිභෝජනය කරති. තමන්ගේ ආදායමින් කොටසක් ඉතිරි කරති. තම වැඩිවන ආදායම සම්පූර්ණයෙන් ඉතිරි කරති. ඍණ ඉතුරුම් නැත්නම් අපශේෂණය ඇති කරගනී කියන කරුණු වලින් නිවැරදි පිළිතුර මොකක්ද කියලා තෝරන්න. අංශක 45 රේඛාව කියලා හඳුන්වන්නේ මෙන්න මේ රේඛාව. මේ රේඛාවේ තියෙන විශේෂත්වය තමයි මේ රේඛාව මත ඕනෑම ලක්ෂයකදී පරිභෝජන වියදම සහ වැය කළ හැකි ආදායම සමාන වෙනවා. ඒ නිසා මේ අංශක 45 රේඛාව මත සෑම ලක්ෂයකදීම ඉතිරි කිරීම බිඳුවක් වෙනවා. ඒ අනුව අංශක 45 රේඛාවට වඩා පහළින් පරිභෝජනශිතය ගමන් කරනවා කියලා පෙන්눔 කරන්නේ මෙන්න මේ රතු පාටින් පෙන්눔 කරන කොටස. මේ අවස්ථාවේදී අපි උදාහරණයක් විදිහට හිතමු කුටුම්බංශයේ වැය කළ හැකි ආදායම රුපියල් බිලියන 8ක් කියලා. ඒ අනුව කුටුම්බ වලට හැකියාව තියෙනවා තම වැය කළ හැකි ආදායම මුළුමනින්ම පරිභෝජනය කෙරුවොත් මෙන්න මේ මට්ටමට එන්න රුපියල් බිලියන 8ක පරිභෝජන වියදමක් ඒගොල්ලන්ට දරන්න. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇත්තටම කුටුම්බ මේ වෙලාවේදී දරන පරිභෝජන වියදම ඊට වඩා අඩුයි. ඒගොල්ලෝ තමන්ගේ රුපියල් බිලියන 8ක වැය කළ හැකි ආදායමින් ඇත්තටම වියදම් කරන්නේ මෙන්න මෙතනින් පෙන්눔 කරන රුපියල් බිලියන 7ක ප්‍රමාණයක් විතරයි. එන ඕගොල්ලන්ට පේනවා කුටුම්බ තමන්ගේ බිලියන 8ක වැය කළ හැකි ආදායමින් බිලියන 1ක ප්‍රමාණයක් ඉතිරි කරගන්නවා. ඒ අනුව අංශක 45 රේඛාවත් පරිභෝජන වියදමත් අතර මේ නිල් පාටින් පාට කරන කොටසින් පෙන්눔 කරන්නේ කුටුම්බ පරිභෝජනයට වියදම් කරන්නේ නැතුව ඉතිරි කරගන්නා මුදල් ප්‍රමාණය. එනෝ මේ ප්‍රශ්නේ වැරදි පිළිතුරු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පිළිතුරු අංක 3 තමන්ගේ ආදායමින් කොටසක් ඉතිරි කරති. ඊළඟ ප්‍රශ්නය එක්තරා ආර්ථිකයක පරිභෝජනශිතය C සමානයි 600 ධන 0.8යි y වශයෙන් ඇතැයි සලකන්න මෙම තොරතුරු ආශ්‍රයෙන් එළඹිය හැකි නිවැරදි නිගමනය කවරක්ද? මේ ප්‍රශ්නේදී අපිට දීලා තියෙන වැදගත් තොරතුරු විදිහට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ C සමානයි 600 ධන 0.8යි y වශයෙන් දීලා තියෙන පරිභෝජනශිතය. මෙවැනි පරිභෝජනශිතයක විශේෂ ලක්ෂණයක් තමයි ස්වායත්ත පරිභෝජන වියදම ධනාගයක් ගන්නවා. මේ වගේ ස්වායත්ත පරිභෝජන වියදම ධනාගයක් ගන්න සෑම පරිභෝජනශිතයක්ම ප්‍රස්තාරිකව පෙන්눔 කරනකොට ඒක ආරම්භ වෙන්නේ සිරස් අක්ෂයේ මූල ලක්ෂයට වඩා ඉහළින්. මෙන්න මේ විදිහට ගමන් කරන පරිභෝජනශිතයක් විදිහට පෙන්වන්න පුළුවන්. මෙවැනි පරිභෝජනශිතයක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පරිභෝජනශිතය සරල රේඛීය හැඩයක් ගන්න නිසා මෙවැනි පරිභෝජනශිතයක් දිගේ ඉහළට ගමන් කෙරුවත් පහළට ගමන් කෙරුවත් කවර ලක්ෂයකදීවත් ආන්තික පරිභෝජන නැමියාව එහෙම නැත්නම් MPC වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ පරිභෝජනශිතයක දකින්න ලැබෙන ඊළඟ වැදගත් ලක්ෂණය තමයි මේ වගේ පරිභෝජනශිතයක් දිගේ ඉහළට ගමන් කරනකොට APC හෙවත් සාමාන්‍ය පරිභෝජන නැමියාව ක්‍රමක්‍රමයෙන් පහළට යනවා. උදාහරණයක් විදියට අපි මෙන්න මේ ලක්ෂ්‍යදී සාමාන්‍ය පරිභෝජන නැමියාව 1.5යි කියලා ගත්තොත් මේක ක්‍රමයෙන් 1.4 ඊට පස්සේ 0.9 ආදී වශයෙන් ප්‍රසාර සටහන දිගේ ඉහළට ගමන් කරනකොට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එනවා මේ පැත්තට වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට ඒ කියන්නේ පරිභෝජනශිතය දිගේ ඉහළට ගමන් කරනකොට ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය පරිභෝජන නැමියාව පහළ යනවා. එනෝ මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට පෙන්වන්න පුළුවන් පස්වෙනි පිළිතුර ආදායම වැඩි වෙත්ම සාමාන්‍ය පරිභෝජන නැමියාව පහළ බසී.
අපි මුලින් සාකච්ඡා කරන ලද ප්‍රශ්නත් සමග තරමක සම්බන්ධතාවයක් තියෙන ප්‍රශ්නයක් තමයි අපි ළඟට කතා කරන්නේ. එක්තරා ආර්ථිකයක සමහර ඉතුරු මිශ්‍රිතයේ රූප සටහන මගින් පෙන්눔 කෙරේ. මෙම ආර්ථිකයේ වැය කළ හැකි ආදායම වැඩි වන විට ආන්තික ඉතුරුම් නැමියාව සහ සාමාන්‍ය ඉතුරුම් නැමියාවට කුමක් සිදු වේද? අපි මුලින් කතා කරා මෙන්න මේ වගේ ස්ථානයකින් ආරම්භ වෙලා ඉහළට ගමන් කරන පරිභෝජන ශ්‍රිතයක ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා කියලා. පළවෙනි ලක්ෂණය තමයි මේ වගේ පරිභෝජන ශ්‍රිතයක් සරල රේඛීය හැඩයක් ගන්න නිසා මේ පරිභෝජන ශ්‍රිතය දිගේ ඉහළට ගමන් කෙරුවත් පහළට ගමන් කෙරුවත් ආන්තික පරිභෝජන නැමියාවට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ආන්තික පරිභෝජන නැමියාව කියලා අපි හඳුන්වන්නේ පරිභෝජන ශ්‍රිතයේ බැවුම. යනවා සරල රේඛීය පරිභෝජන ශ්‍රිතයක් දිගේ ඉහළට ගමන් කෙරුවත් පහළට ගමන් කෙරුවත් කිසිම ස්ථානයකදී බැවුමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැති නිසා කිසිම ලක්ෂයකදී ආන්තික පරිභෝජන නැමියාව වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ වගේ පරිභෝජන ශ්‍රිතයක තියෙන ඊළඟ වැදගත් ලක්ෂණය තමයි පරිභෝජන ශ්‍රිතය දිගේ ඉහළට ගමන් කරනකොට එක් එක් ලක්ෂයන් වලදී අපි හඳුනා ගන්නා සාමාන්‍ය පරිභෝජන නැමියාව ක්‍රමයෙන් අඩු වෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම අපේට මේ ප්‍රශ්نين අහනවා මෙන්න මේ වගේ ස්ථානයකින් ඉහළට ගමන් කරන ඉතුරුම් ශ්‍රිතයක මේ ලක්ෂණ දෙක කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතුරුම් ශ්‍රිතයත් සරල රේඛීය හැඩයක් ගන්න නිසා ඉතුරුම් ශ්‍රිතය දිගේ ඉහළ ලක්ෂ වලට ගමන් කරුවත් පහළ ලක්ෂ වලට ගමන් කරුවත් කිසිම ස්ථානයකදී ආන්තික ඉතුරුම් නැමියාව වෙනස් වෙන්නේ නැහැ. මොකද ආන්තික ඉතුරුම් නැමියාව කියලා අපි හඳුන්වන්නේ ඉතුරුම් ශ්‍රිතයේ බැවුම. සරල රේඛීය බැවුමක් සහිත ඉතුරුම් ශ්‍රිතයක ඉහළ ලක්ෂවලදී හෝ පහළ ලක්ෂවලදී බැවුමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැති නිසා ආන්තික ඉතුරුම් නැමියාවේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මෙතෙන්දී අපි හඳුනා ගන්න ඊළඟ වැදගත් ලක්ෂණය තමයි මේ වගේ ඉතුරුම් ශ්‍රිතයක ඉහළ ලක්ෂ වලට ගමන් කරන්න සාමාන්‍ය ඉතුරුම් නැමියාව ක්‍රමයෙන් වැඩි වෙනවා. අපි මුලදී සාකච්ඡා කරා පරිභෝජන ශ්‍රිතයක් දිගේ ඉහළට ගමන් කරනකොට සාමාන්‍ය පරිභෝජන නැමියාව ක්‍රමයෙන් අඩු වෙනවා කියලා. දැන් අපි ඉගෙන ගන්නවා ඉතුරුම් ශ්‍රිතයක් දිගේ ඉහළට ගමන් කරනකොට සාමාන්‍ය ඉතුරුම් නැමියාව ක්‍රමයෙන් වැඩි වෙනවා කියලා. එනවා මේකේ නිවැරදි පිළිතුරු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ආන්තික පරිභෝජන නැමියාව වෙනස් වෙන්නේ නැහැ, නොවෙනස්ව පවතී. නමුත් සාමාන්‍ය පරිභෝජන නැමියාව ඉහළ නැගී. හරි, ඊළඟ ප්‍රශ්නය එක්තරා ආර්ථිකයක තෝරාගත් සාර්ව ආර්ථික දත්ත කීපයක් පහත දැක්වේ. ඔයගලන්ට පේනවා තීරු තුනක සංඛ්‍යා සටහනක් දීලා තියෙනවා. පළවෙනි තීරුවේ වර්ෂය 1 2 3 4 ආදී වශයෙන් සටහන් වෙලා තියෙනවා. දෙවෙනි තීරුවේ ආදායම් මට්ටම රුපියල් බිලියන 400 500 600 ආදී වශයෙන් වැඩි වෙනවා. තුන්වෙනි තීරුවේ පරිභෝජන මට්ටම රුපියල් බිලියන 300 350 400 සහ 400 සිට 500 දක්වා වැඩි වෙනවා. එන ඔයගලගෙන් අහනවා ආන්තික පරිභෝජන නැමියාව නොවෙනස්ව තිබියදී හතරවෙනි වර්ෂයේදී මෙම ආර්ථිකයේ පරිභෝජන වියදම රුපියල් බිලියන 500 දක්වා වැඩි වුවහොත් ආදායම් මට්ටම කොපමණ වේද? මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න අපිට මුලින්ම සිද්ධ වෙනවා මේ ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව කොච්චරද කියලා ගණනය කරන්න. එනවා ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණය තමයි MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. ඔයගලන්ට පේනවා පළවෙනි වර්ෂයේ ඉඳලා දෙවෙනි වර්ෂයට ගමන් කරනකොට පරිභෝජන වියදමේ සිද්ධ වෙලා තියෙන වෙනස රුපියල් බිලියන 50යි. ඒ වගේම ආදායම් මට්ටමේ සිද්ධ වෙලා තියෙන වෙනස රුපියල් බිලියන 100යි. එනවා ඩෙල්ටා C විදිහට රුපියල් බිලියන 50 බෙදුවම් පස්සේ ආදායමේ හටගත්ත වෙනස් වීම රුපියල් බිලියන 100ෙන් අපිට අඳුන ගන්න පුළුවන් ආන්තික පරිභෝජන නැමියාව මේ ආර්ථිකයේ රුපියල් 0.5යි කියලා. ඒ අනුව මේ ප්‍රශ්නේදී තුන්වෙනි වර්ෂයේ ඉඳලා හතරවෙනි වර්ෂය දක්වා පරිභෝජන වියදම රුපියල් බිලියන 400 ඉඳලා 500 දක්වා වැඩි වෙනකොට ආදායම් මට්ටමේ සිද්ධ වෙලා තියෙන වෙනස කොච්චරද කියලා ගණනය කිරීම සඳහා අපිට නැවතත් ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණයට එන්න වෙනවා. ඒ අනුව නැවතත් ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණය ලිව්වොත් MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. ඒ අනුව තුන්වෙනි වර්ෂයේ ඉඳලා හතරවෙනි වර්ෂය දක්වා ගමන් කරනකොට අපිට පේනවා පරිභෝජන වියදම රුපියල් බිලියන 400 ඉඳලා 500 දක්වා බිලියන 100කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපිට අඳුර ගන්න ඕනේ තුන්වෙනි වර්ෂයේ ඉඳලා හතරවෙනි වර්ෂය දක්වා වෙනස් වෙනකොට වැය කළ හැකි ආදායමේ හටගෙන තියෙන වෙනස කොච්චරද කියලා. ඒ නිසා අපි ඩෙල්ටා YD ඒ විදිහටම සටහන් කරනවා. ඒ වගේම අපි මුලින් ගණනය කිරීමේදී මේ ආර්ථිකයේ
ආන්තික පරිභෝජන නැමියාව 0.5යි කියලා ගණනය කරගත්තා. එනෝ මේ ගණනය කිරීම දිගටම සිද්ධ කරගෙන ගියොත් ඔයගලන්ට පේනවා ඩෙල්ටා YD සමීකරණය දකුණු පැත්තට ගේන්න පුළුවන්. ඒ අනුව 0.5යි ඩෙල්ටා YD කියලා සමීකරණේ වම් පැත්ත අපිට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තේ 100 කියන සංඛ්‍යාව ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් සමීකරණේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියන දෙපැත්තම 0.5න් බෙදන්න. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා ඩෙල්ටා YD සමානයි 200යි කියලා. ඒ අනුව අපි හොයාගත්තා 3 වෙනි වර්ෂයේ ඉඳලා 4 වෙනි වර්ෂය දක්වා ගමන් කරනකොට වැය කළ හැකි ආදායම වෙනස් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 200කින්. එනෝ 3 වෙනි වර්ෂයේදී වැය කළ හැකි ආදායම තිබිලා තියෙනවා රුපියල් බිලියන 600ක්. 4 වෙනි වර්ෂයට එනකොට වැය කළ හැකි ආදායමට අලුතින් එකතු වෙනවා තව රුපියල් බිලියන 200ක්. ඒ අනුව 4 වෙනි වර්ෂයේදී මුළු වැය කළ හැකි ආදායම අපිට හඳුනා ගන්න පුළුවන් රුපියල් බිලියන 800ක් කියලා. එනුව නිවැරදි පිළිතුර විදිහට අපිට පිළිතුරු අංක 4 තෝරගන්න පුළුවන්. මේ ප්‍රශ්නයත් අපි මුලින් සාකච්ඡා කරන ලද ප්‍රශ්නයට තරමක් සමාන ප්‍රශ්නයක්. මේකේ අහනවා ඉහත ප්‍රස්ථාරයේහි රේඛීය පරිභෝජන ශිතයක් දැක්වේ. මෙම පරිභෝජන ශිතයෙහි ස්වායත්ත පරිභෝජන වියදම 400ක් වේ නම් B ලක්ෂයේ මුළු පරිභෝජන වියදම කොපමණද? ඔයගොල්ලෝ දන්නවා ස්වායත්ත පරිභෝජන හේවත් A කියන සංඛ්‍යාව අපි පෙන්වන්නේ පරිභෝජන ශිතය ආරම්භ වන ලක්ෂය හේවත් මෙන්න මේ ලක්ෂයේදී. එනෝ මේ ලක්ෂයේදී ස්වායත්ත පරිභෝජන වියදම රුපියල් බිලියන 4000ක් කියලා අපිට ප්‍රශ්න දීලා තියෙනවා. 400ක් නෙමෙයි මෙතන ඒක 4000ක් කියලා අපිට නිවැරදි කරගන්න වෙනවා. 4000ක් කියලා දීලා තියෙනවා. ඒ අනුව අපිට පුළුවන්කම තියෙනවා මේ ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරගන්න. ඒ අනුව ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණ MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. අපිට පුළුවන් 4000 ඉඳලා 9000 දක්වා මෙන්න මේ දුරින් පරිභෝජන වියදමේ සිද්ධ වෙලා තියෙන වෙනස ගණනය කරගන්න රුපියල් 5000ක් කියලා. ඒ වගේම අපිට මූල ලක්ෂයේ ඉඳලා මෙන්න මේ දක්වා අපිට පුළුවන් වැය කළ හැකි ආදායමේ හටගෙන තියෙන වෙනස ගණනය කරගන්න රුපියල් බිලියන 10000ක් කියලා. ඒ අනුව අපිට පුළුවන් 5000 10000න් බෙදලා මේ ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරගන්න 0.5යි කියලා. එනෝ අපිට දැන් පුළුවන්කම ලැබෙනවා A ලක්ෂයේ ඉඳලා B ලක්ෂයට ගමන් කරනකොට වැය කළ හැකි ආදායම 10000 ඉඳලා 20000 දක්වා ප්‍රසාරණය වෙනකොට පරිභෝජන වියදමේ ඇති වෙලා තියෙන වෙනස කොච්චරක්ද කියලා මේ දක්වා අපිට ගණනය කරගන්න. ඒ සඳහා අපිට නැවතත් ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණය අවශ්‍ය වෙනවා. ඒ අනුව ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන්න MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. අපිට හොයාගන්න අවශ්‍ය වෙන්නේ පරිභෝජන වියදමේ වෙනස. ඒවක අපි මේ වෙනකොට ප්‍රස්ථාර සටහනේ අපිට දීලා තියෙනවා වැය කළ හැකි ආදායමේ හටගෙන තියෙන වෙනස රුපියල් 10000යි කියලා. ඒ වගේම අපි මේ වෙනකොට හොයාගෙන තියෙනවා මේ ආර්ථිකයේ ආන්තික පරිභෝජන නැමියාව 0.5යි කියලා. එනවා අපිට පුළුවන්කම තියෙනවා රුපියල් 10000 සමීකරණේ වම් පැත්තට ගුණිතයක් විදියට ගේන්න. එනවා 0.5 ගුණ කරාම 10000න් අපිට ලබා ගන්න පුළුවන් පරිභෝජන වියදමේ හටගෙන තියෙන වෙනස රුපියල් 5000යි කියලා. රුපියල් 5000 සමානයි පරිභෝජන වියදමේ හටගෙන තියෙන වෙනස. එනවා B ලක්ෂ මුළු පරිභෝජන වියදම අපෙන් අහනවා. එතකොට A ලක්ෂයට එනකොට පරිභෝජන වියදම 9000ක් තියෙනවා. ඒ වගේම A ලක්ෂයේ ඉඳලා B ලක්ෂය කරා ගමන් කරනකොට පරිභෝජන වියදම වෙනස් වෙලා තියෙනවා තව 5000කින්. ඒක අපි මෙතෙන්ට එකතු කරාට පස්සේ අපිට B ලක්ෂයේ මුළු පරිභෝජන වියදම ගණනය කරගන්න පුළුවන් රුපියල් 14000ක් කියලා. ඒ අනුව අපිට නිවැරදි පිළිතුර විදිහට 4 ගන්න පුළුවන් රුපියල් 14000යි. මේක ඊටම සරල ප්‍රශ්නයක්. ආදායම් මට්ටම රුපියල් 5000 සිට 10000 දක්වා වැඩි වන විට පරිභෝජන වියදම රුපියල් බිලියන 7000 සිට 11000 දක්වා ඉහළ නැගී මේදී ආන්තික පරිභෝජන නැමියාව. අපි දන්නවා ආන්තික පරිභෝජන නැමියාව ගන්න එකන සමීකරණය තමයි MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට දීලා තියෙනවා පරිභෝජන වියදම රුපියල් 7000 සිට 11000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිභෝජන වියදම 4000කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා
ආදායම් මට්ටම 5000 සිට 10000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ අනුව ආදායමේ හටගෙන තියෙන වෙනස 5000යි. අවසාන වශයෙන් රුපියල් 4000 රුපියල් 5000න් බෙදුවට පස්සේ අපිට පිළිතුර විදිහට ලබා ගන්න පුළුවන් ආන්තික පරිභෝජන නැමියාව 0.8යි කියලා. ඒ අනුව නිවැරදි පිළිතුර විදිහට පළමු පිළිතුර හඳුනා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය කිසියම් ආර්ථිකයක ස්වායත්ත පරිභෝජනය රුපියල් මිලියන 600ක් සහ ආන්තික ඉතුරුම් නැමියාව 0.2ක්ද වේයයි සලකන්න. මෙම ආර්ථිකයේ වැය කළ හැකි දල ජාතික ආදායම රුපියල් මිලියන 1000කින් ඉහළ නගී නම් පරිභෝජන වියදම වැඩි වන ප්‍රමාණය සොයන්න. මේ ගණනය කිරීම කරන්නත් අපිට ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණ වැදගත් වෙනවා. ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන්නේ MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD කියන සමීකරණය. ඒ අනුව අපිට මේ ප්‍රශ්නේ වක්‍රව දීලා තියෙනවා ආන්තික පරිභෝජන නැමියාව කියන්නේ කීයද කියලා. ඔගොල්ලෝ දන්නවා ප්‍රශ්නේ ආන්තික ඉතුරුම් නැමියාව 0.2ක් කියලා දීලා තියෙනකොට ආන්තික පරිභෝජන නැමියාවෙත් ආන්තික ඉතුරුම් නැමියාවෙත් දෙකේම එකතුව MPSK සහ MPC කියන දෙන්නගෙම එකතුව එකට සමාන වෙන නිසා ආන්තික ඉතුරුම් නැමියාව 0.2යි නම් ඔගොල්ලෝ දන්නවා ආන්තික පරිභෝජන නැමියාව අනිවාර්යෙන් 0.8ක් වෙනවා. එන අපිට මෙතෙන්ට දාන්න පුළුවන් ආන්තික පරිභෝජන නැමියාව 0.8යි. පරිභෝජන වියදමේ හටගෙන තියෙන වැඩිවීම තමයි අපිට හොයාගන්න ඕනේ. වැය කළ හැකි ආදායම වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 1000කින්. ඒ අනුව 1000 සමීකරණ වම් පැත්තට ගෙනාවොත් ගුණිතයක් විදියට 0.8 ගුණ කරනවා අපි 1000න්. ඒ අනුව අපිට හඳුනා ගන්න පුළුවන් පරිභෝජන වියදමේ ඇති වෙලා තියෙන වැඩිවීම රුපියල් මිලියන 800යි කියලා. ඒ අනුව ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදියට අපිට හඳුනා ගන්න පුළුවන් අංක 3 රුපියල් මිලියන 800කින්.